ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. ජීවිතයේ විශාල සැපතක් අප බලාපොරොත්තු වෙනවා නම් අපිට ඒ තුල සුළු සැපතක් අත්හරින්නට සිදුවනවා. ප්‍රඥාවන්තයා මෙය නුවණින් තේරුම් අරගෙන භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ නිවන් මාර්ගය උතුම්ම සැපත බව සිහි කරනවා. ඒ නිසා ලෝකයේ තිබෙන විශාලත්ම සැපත නිවන් මාර්ගය. මේ නිවන් මාර්ගය Taman තුලට ඇති කරගන්නට ප්‍රඥාවන්තයා උත්සාහ කරනවා. මේ කාරණාව අද දවසේදී ඔබට සිහිපත් කරමින් අපි සූදානම් වන්නේ අසිරිමත් ධම්සක දහම් වැඩසටහන අද දවසේදීත් ආරම්භ කරන්නට. අද දවසේදී අසිරිමත් ධම්සක දහම් වැඩසටහනට ඉබතිපර දායකත්වය ලබා දෙන පින්වත් පිරිස අප සිහිපත් කළ යුතුයි. අද දවසේදී අපට බැතිපර දායකත්වය ලබා දෙනවා අලුත්වෙල ගලේවෙල යන ලිපිනේ පදිංචි පින්වත් MRG රශිකා පුෂ්පකුමාරී මහත්මිය. මේ සියලු දෙනා සිහිපත් කරමින් අද දවසේදී අපි සූදානම් වෙන්නේ පටිච්ච සමුප්පාද ධර්ම විවරණය ඔබ වෙත ගෙනෙන අසිරිමත් ධම්සක දහම් වැඩසටහන ආරම්භ කරන්නට. ඉතින් අද දවසේදීත් පටිච්ච සමුප්පාදයේ ඔබ නොදත් කරුණු කාරණා ගණනාවක් කියා දෙන්නට පින්වත් ස්වාමින් වහන්සේ වැඩම කර සිටිනවා. අපි පළමු කොටම පින්වත් ස්වාමින් වහන්සේව নমස්කාර පූර්වක පිළිගනිමු. සාදු සාදු සාදු. වැඩසටහන් ගණනාවක් තුලම පටිච්ච සමුප්පාද ධර්ම විවරණයේ විවිධ කරුණු කාරණා අපි ඔබත් සමග සාකච්ඡා කළා. ඒ දහම් කරුණු කාරණා අතර අපි වැඩි වශයෙන්ම ඔබත් සමග සාකච්ඡා කළා දුක කියන කාරණය, සසර දුකට හේතු වන කාරණය පිළිබඳව අප සාකච්ඡා කළා. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ, දැන් බුදුරජාණන් වහන්සේ මේ සසර දුක නිවීමේ මාර්ගය ලෙස නිවන් මාර්ගය තෝරාගත්තී මේ ධර්මය බොහොම ගැඹුරින් අවබෝධ කරගන්නවා. පින්වත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මය ගැඹුරින් අවබෝධ කරගන්නවා. එලෙස අවබෝධ කරගන්නා ධර්මය අප ලෝක සත්වයාට කියා දෙනවා. මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණෙන පිරිස කොයි ආකාරයෙන්ද බුදුරජාණන් වහන්සේ හික්මෙව්වේ මේ දහම් කරුණු කාරණා කියා දුන්නේ. මේ කාරණයෙන් අපි අද දහම් සාකච්ඡාව ආරම්භ කරමු. නමෝ බුද්ධාය. අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දුන්න මේ ශ්‍රාවකයව හික්මවන වැඩපිළිවෙල ගැන. එතකොට නොයෙකුත් ආගම් තියෙනවා. නොයෙකුත් මතවාද තියෙනවා. එතකොට ඒ අයගේ නොයෙකුත් විග්‍රහයන් තියෙනවා මේ විමුක්තියක් ලබා ගැනීම ගැන. හැබැයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වැඩපිළිවෙල හාත්පසින්ම වෙනස් එකක්. මොකද මේ තුලින් පමණයි සත්‍යව නුවණැතෙක් බවට පත් කරවන්නේ. දවසක් ගණක මොග්ගල්ලාන කියලා බ්‍රාහ්මණෙක් භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා, ස්වාමීනි මම ගණිතය උගන්වන කෙනෙක්. මේ මම ගෝලීන්ට මේ ගණන් කියලා දීලා මේ ශිල්පය තුල මං ගෝලෙන්ම හික්මනවා. ඒ වගේ ස්වාමීනි ඔබ වහන්සේත් මේ ශ්‍රාවකයෝ හික්මවන යම්කිසි වැඩපිළිවෙල යම්කිසි ක්‍රමවේදයක් තියනවද කියලා ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ හරිම ලස්සනට මේ භාග්‍යතුන් වහන්සේ මේ ශ්‍රාවකයව හික්මවන මේ බුද්ධ ශාසනය තුළ ශ්‍රාවකෙක් හික්මවන වැඩපිළිවෙල පෙන්වලා දුන්නා. උන්වහන්සේ වදාළ මුලින්ම පින්නත් බ්‍රාහ්මණය උන අස්සය පුරුදු කරන මිනිසෙකුට අස්සෙක් හම්බෙනවා කියන. ඒ අස්සයාට මුලින්ම කරන්නේ කටකලියාව හුරු කරන එක කියන. ඒ වගේ කිව්වා මේ ගෞතම බුද්ධ ශාසනයට යම් කෙනෙක් ඇවිල්ලා පැවිදුණාට පස්සේ පින්නත් බ්‍රාහ්මණය මම මුලින්ම කරන්නේ ඒ පුද්ගලයා මෙහෙම හික්මනවා කියන. කොහොමද පින්වත ඔබ සිල්වත් වෙන්න. ඉස්ලාම කරන්නේ සීලෙ හික්මෝනේ කිය. දැන් අපි දන්නවා පංචශීල් පද, ඊළඟට අට සීලය, ඊළඟට දස සීල්, ඊළඟට උපසම්පදා වුණාට පස්සේ සිල්පද 227. ඒතර මේ විදිහට මේ සිල්පද තුල ජීවිතයේ සංවර වීම තමයි කියන මේ බුද්ධ ශාසනයේ ආරම්භය. ඒතර සීලයක් තුල සංවර වෙලා ටිකෙන් ටික ගුණධර්ම දියුණු කරගෙන ඉස්සරහට යන ගමනක් තියෙනවා. ඒතර සිල්වත් වෙච්ච ශ්‍රාවකයාට භාග්‍යතුන් වහන්සේ ඊළඟට පෙන්ලා දෙනවා ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න. අපි විස්තර වශයෙන් කතා කරා මේ ඇස দমনය කරන හැටි. කන, නාසය, දිවකය සංවර කරන හැටි. ඒතර මේ සඳහා විශේෂයෙන් අපිට උපකාර වෙන භාවනාවක් තමයි මේ අනිත්‍ය විදර්ශනා කරන එක. ඇසත් අනිත්‍යයි, ඇහැට පෙනෙන රූපත් අනිත්‍යයි කියලා මේ යථාර්ථය අපි නිතර නිතර මෙනෙහි කරන හුරුවක් අපිට තිබුණොත් මේ ආයතනය සංවර කරන්න ඒක ගොඩාක් උපකාර වෙනවා. එතකොට සිල්වත් වෙච්ච ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ ඊළඟට හික්මවනවා දැන් ඔබ ඉන්ද්‍රිය හොඳට සංවර කරගන්න. ඒ කියන්නේ අකුසල් ඇතුළු වෙන්න ඉඩ නොදී හොඳට සංවරව මේ ඇස කරනාසේ දිවකය මනස පාවිච්චි කරන්න.
ඒතර බුදුරජාණන් පෙන්වා දෙනවා පින්න බ්‍රාහ්මණේ ඊළඟට මේ සිල්වත් වෙලා ඉන්ද්‍රිය සංවර කරමින් ඉන්න ශ්‍රාවකයට පෙන්වලා දෙනවා ඔබ සිහිනුවණින් දන් වළඳ. එතකොට සාමාන්‍යයෙන් දැන් මිනිස්සු කෑම කද්දි එහෙම විශේෂ සංවරයක් නැහැ. එතකොට වෙන වෙන දේවල් කතා කරමින් නොයෙකුත් කල්පනාවලින් තමයි ආහාර ගන්න. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ආහාරය ගන්නේ කොහොමද? ජවයේ පිණිස නෙවෙයි. මදේ පිණිස නෙවෙයි. මේ ශරීරයේ සරසන්න නෙවෙයි. මේ බ්‍රහ්මචාරී ජීවිතයට අනුග්‍රහ පිණිස පමණයි මම මේ ආහාර ගන්න කියලා සිහිනුවණින් දානි ගන්න. ඊළඟට අවවාද කරනවා මේ ශ්‍රාවකයාට. ඔව් දැන් ඔබ නිදිවරාගෙන භාවනා කරන්න. එතකොට ආවට ගියාට නින්දට යට වෙන්නේ නැතුව නිදි වරාගෙන වීරියෙන් බණ බණාවේ නිරත වෙන්න කියන. එතකොට මේ වීරියෙන් භාවනා කරන එක මේ නිවන් මාගේ ගමන් කරන ශ්‍රාවකයෙකුගේ ජීවිතේ අත්‍යවශ්‍යම තිබිය යුතු අංගය. ඊළඟට හික්මනවා කියනවා දැන් ඔබ සිහිනුවණින් ඉරියව් පවත්වන්න. යනකොට එනකොට ඊළඟට නොයෙකුත් කටයුතු කරද්දී ඊළඟට මේ සමාජ ජීවත් වෙද්දී ඊළඟට පින්නපාතේ වඩිද්දී ධර්ම දේශනා කරද්දී මේ හැම අවස්ථාවකදීම සිහිනුවණින් නොහිටියොත් අසීයෙන් හිටියොත් අපේ ජීවිතේට ඇස කන නාසය දිවකය මනස තුලින් අකුසල් ඇතුළු වෙනවා. හැබැයි සිහිනුවණින් ඉන්න මේ ශ්‍රාවකයා පුරුදු වීම තුළ අර අකුසල් ජීවිතේට ඇතුළු වෙන එක නවතිනවා කියන්නේ. ඒතර මේක තමයි මේ සොඳුරු වැඩපිළිවෙල. ඊළඟට මේ පුද්ගලයා හික්මවනවා පින්නත් භික්ෂුව ඔබ ඊළඟට හුදකලාවේ වාසය කරන්න පුරුදු වෙන්න. එතකොට පිරිසෙන් වෙන් වෙලා හුදකලාවේ මේ ජීවිතය දිහා බලන්න. මේ සිතින් කරුණාවෙන් මුදිතාවෙන් උපේක්ෂාවෙන් ජීවිතය දිහා බලන්න. ඊළඟට අසුබය ආදී මේ භාවනා දියුණු කරගන්න. ඊළඟට ධාතු මනස්කාර ආදී භාවනා වඩමින් මේ ජීවිතේ මෙන්නත මේ ශරීරයේ ඇත්ත తත්වේ දකින්න. මේකට හුදකලා වෙන්න අවශ්‍යයි. ඒතර පිරිසක් අතරේ ඉන්න ගම මේ දේ කරන්න අමාරුයි. ඒ හින්දා හුදකලා වෙන්න කියන. ඊළඟට පංච නීවරණ බැහැර කරන්න කියලා අවවාද කරනවා. කාමච්ඡන්දේ, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නිවන් මඟ අවුරන, නිවන් මඟට බාධා කරන මෙන්න මේ නීවරණ ධර්ම ටික ටික බැහැර කරන්න උත්සාහවත් වෙන්න කියලා හික්මනවා. ඊළඟට ශ්‍රාවකයෝ මේ විදිහට ධාන පළවෙනි දෙවෙනි තුන්වෙනි ආදී මේ ධාන මට්ටම් වලට ওই වැඩපිළිවෙල තුල මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකෙ හික්මනවා. එතකොට ධාන උපදවගෙන මේ සමාධිමත් හිතක් ඇති කරගත්තට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා සමාහිත හිතක් තියෙන භික්ෂුව තමයි කියන යථාර්ථය දකින්න. යථාර්ථය කියන්නේ යථාභූත ඥානය. ඒ කියන්නේ යමක ඇත්ත ඇති සැටියෙන් දකින්න නුවණ. ඒ කියන්නේ අනිත්‍ය වශයෙන් ලෝකෙ දිහා බලන්න අවශ්‍ය නුවණ. දුක් වශයෙන් අනාත්ම වශයෙන් මේ ජීවිතය දිහා බලන්න අවශ්‍ය නුවණ මේ තුලින් ඇති වෙනවා කියන්නේ. ඒතර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ යම් කෙනෙකුට පරිපූර්ණ වශයෙන් අවබෝධ වුණොත් ඒ කෙනා රහතන් වහන්සේ නමක්. එතකොට අරහත් භාවයේ පිණිස ඒ උතුම් වූ නිර්වාණී පිණිස හික්මවන සුන්දර වැඩපිළිවෙල මෙන්න මේක කිව්වා. ඒතර බුද්ධ ශාසනයේ යම් කෙනෙක් පැවිදුණාට පස්සේ මෙන්න මේ වැඩපිළිවෙල මේ මාර්ගය තමයි කිව්වා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෝ හික්මවන. බොහොම ක්‍රමානුකූල අන්දමින් මේ හික්මවීමේ වැඩපිළිවෙල භාග්‍යවතුන් වහන්සේ දේශනා කර තිබෙනවා. ඒ ධර්මාවබෝධය අප ලබාගත යුතුයි. ස්වාමින් වහන්සේ දැන් අප කතා කර මේ හික්මවීමේ වැඩපිළිවෙල බොහොම ක්‍රමවත් ආකාරයෙන් බොහොම ලස්සන ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. නමුත් ඒ ධර්මය අවබෝධ කරගන්නට හැකි වෙන්නේ බොහොම සුළු පිරිසකට පමණයි. ඇයි ස්වාමින් වහන්සේ මේකට හේතුව කුමක්ද? බුදුරජාණන් දේශනා කරනවා මේ සසර සැඩදිය කඳින් ඊතර වෙන්න තියෙන්නේ ශ්‍රද්ධාවෙන් කියන. ඊතර උන්වහන්සේ වදාළ ශ්‍රද්ධායි තරති යෝග. මේ ශ්‍රද්ධාව කියන සම්පත්තිය උපදවා ගන්න එක ඊටාම සුළු පිරිසක් කරන දෙයක්. ඊතර මේ ශ්‍රද්ධා සම්පත්තිය නැති කෙනෙකුට කොච්චර ධර්මයේ ඇහුවත් ශ්‍රද්ධා සම්පත්තිය උපදවගෙන මහන්සි වෙන්නේ නැත්තම් ඒ කෙනාට මේ ධර්මාර්ගයට පිවිසෙන්න අවස්ථාවක් නැති වෙනවා කියන්නේ. එතකොට දැන් මේ අපි කතා කරා මුලින්ම ශ්‍රාවකයා සිල්වත් වෙනවා. එතකොට මේ සීලය ගැන බුදුරජාණන් වහන්සේ තමයි මුලින්ම අවබෝධ කරේ. ඒතර අවබෝධ කළා අපේ යහපත පිණිස භාග්‍යතුන් වහන්සේ පනවා වදාළ සිල්පදනි කියලා ඒ පැහැදුන සිත මුලින්ම ඇති වෙන්නේ. එතකොට ඒ චිත්ත ප්‍රසාදය තුල පිහිටලා තමයි මේ ශ්‍රද්ධාව තුල පිහිටලා ක්‍රමක්‍රමී ශ්‍රාවකයා ඉදිරියට ගමන් කරන්නේ. ඒතර මෙන්න මේ කියන කුසලතාවේ මේ හැකියාව දියුණු කරගන්න අය ලෝකෙ ගොඩක් දුර්ලභයි කියන්නේ. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ වදාළේ නියසිලට ගත්ත පස්වල්පිය වගේ
ඊටාම් සුළු පිරිසක් මේ ධර්මය අවබෝධ කරනවා කියන්නේ. එතකොට අතීතයටත් ඒ කාරණේ මේ විදිහටම අදාළයි. වර්තමානයටත් එහෙමයි, අනාගතයටත් එහෙමයි. ඉතින් ඒ හින්දා අපි උත්සාහ කරන්න ඕනේ ඒ නියසිලට ගත්ත පස්වල්පේ වගේ ඒ ධර්මය අවබෝධ කරන වාසනාවන්ත ස්වල්ප පිරිස අතරට එකතු වෙන්න. ඉතින් ඒ හින්දා ඒ සඳහා අවශ්‍ය වෙන දේවල් තමයි මේ ශ්‍රද්ධාව. ඊළඟට උන්වහන්සේ වදාලා අප්‍රමාදයෙන් අන්නවා. මේ සසර සමුදුරෙන් ගොඩ යන්න තියෙන්නේ අප්‍රමාදී කියන ගුණය තුල පිහිටලා කියන. ඒතර බලන්න අපි මේ පටිච්චසමුප්පාද ධර්මයේ විමසනවා නම් අපි නිරන්තරයෙන් අප්‍රමාදයේ තුල ඉන්න ශ්‍රාවකෙක්. ඊළඟ පටිච්චසමුප්පාදයේ සමුදය, නිරෝධය විදිහට මේ කාරණා සිහි කිරීම තුල අපිව අප්‍රමාදී පුද්ගලයෙක් බවට පත් කරනවා. දැන් බුදුරජාණන් දේශනා කරනවා මේ ලෝකේ යම්තාක් සෝදාහමන මල් වර්ගයක්ද. ඒ මල් අතරේ දෑසමන් මල අග්‍රයි කියනවා. ඒ සෝද අග්‍රයි කියනවා. ඒ වගේ කියනවා මේ ලෝකේ තියෙන දහම් කාරණා අතරේ මේ අප්‍රමාදී කියන වචනේ අප්‍රමාදී කියන දහම් පදේ අග්‍රයි කියනවා. මොකද මේ තුල සියලු කුසල් දහම් අන්තර්ගතයි කියනවා. ඒතර අපි මේ කාලයක් තිස්සේ කතා කරමු මේ ධර්මයේ සාකච්ඡා කළා. මේ කතා කරපු කුසල් දහම් ඔක්කොම අපිට කියනවා නම් එක වචනයකින් ඒ තමයි අප්‍රමාදය. ඒතර මේ අප්‍රමාදය උපදවගෙන කිව්වා මේ සසර සමුදුරෙන් ගොඩ යන්න තියෙන්නේ. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා විරියේන දුක්ඛං අච්චේති. එතකොට වීරියෙන්මයි දුක ඉක්මවා යන්න තියෙන්නේ. දැන් භාග්‍යතුන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා ශ්‍රාවකෙක් වීරිය කරන්න ඕන විදිය. හිතන්න කියනවා මේ ශරීරයේ සමත් නහරවැලුත් ඇටත් ඉතිරි වේවා. යම්තාක් මස්ලේ ඇද්ද ඒවා වියලී යතොත් වියලී ඒවා. යම් පුරුෂ ධෛර්යයකින් පුරුෂ වීරියකින් පුරුෂ පරාක්‍රමයකින් යම් නිවනක් අවබෝධ කළ යුතුද යම් නිවනක් සාක්ෂාත් කළ යුතුද අන්නේ ධර්මයට නොපැමිණ නම් මම මේ උත්සාහය අත්හරින්නේ නැහැ කියලා ඒ විදිහට බලවත් වීරිය කරන්න කියන මේ දුක ඉක්මව යන. ඉතින් හින්දා ඒ අවශ්‍ය කරන වීරිය උපදවලා දෙන්න අපි නිරන්තරයෙන් විස්තර කරපු ශ්‍රද්ධාව කියන බලය, ශ්‍රද්ධාව කියන සම්පත්තිය, ඊළඟට ශ්‍රද්ධාව කියන ධනය ඒකාන්තයෙන් උපකාර වෙනවා. ඉතින් ඒ හින්දා ධර්මය අවබෝධ කරන අය සුළු පිරිසයි. හැබැයි එහෙම කියලා අපි මන්දුස්සහයි නොවිය යුතුයි. අපි කොහොම හරි මේ ධර්මය අවබෝධ කරන අතලොස් අතරට ඒ සුළු පිරිස අතරට එන්න මහන්සි ගන්නවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා පඤ්ඤාය පරිසුද්ධති. ජීවිතේ පිරිසුදු වෙන්න නම් නුවණ උපදව ගන්න ඕනේ. ඒතර මේ නුවණින් විමසීම කියන කාරණේ තුලමයි අපේ ජීවිතේ පිරිසුදු වෙන්න පටන් ගන්න. රාග දේශ මොහ දුර වෙලා ගිහිල්ලා ඊළඟට මේ ජරා මරණ වල සැබෑ ස්වභාවය තේරුම් අරගෙන මේ ජීවිතේ පිරිසුදු භාවයට පත් කරන්න අපි නුවණින් විමසීම. එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරකින් ධර්මයක් ප්‍රගුණ කරන්න ඕනේ. ඉතින් මේ කාරණා ඔක්කොම එකතු කරලා අපිට කියන්න පුළුවන් අප්‍රමාදී වෙන්න. අප්‍රමාදී තමයි අපිට තියෙන එකම රැකවරණය. ශ්‍රද්ධා රූපවාහිනියත් ලක්විරු ගුවන් විදුලියත් අන්තර්ජාලයත් තරහා මේ දහම් කරුණු කාරණා ශ්‍රවණය කරන්නට ඔබ අප සියලු දෙනාම බොහොම වාසනාවන්තයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දහම් කරුණු කාරණාවල තිබෙන හරවත්ම කොටසක් තමයි පටිච්ච සමුප්පාද ධර්ම විවරණය කියන්නේ. සෝතාපන්න වීමේ නිවැරදි මාර්ගය සොයාගන්නට මේ පටිච්ච සමුප්පාද ධර්ම විවරණය අපට මාවත කියා දෙනවා. ඉතින් අප පුරා මාසයකට ආසන්න කාල සීමාවක් තුළ මේ පටිච්චසමුප්පාද ධර්ම විවරණය ඔබත් සමග සාකච්ඡා කළා. පින්වත් ස්වාමින් වහන්සේ ඒ දහම් වැඩසටහන්වලදී අපි කතා බහ කළ කරුණු කාරණා යලිත් අපට සිහිපත් කරනවා නම් වටිනවායයි අප විශ්වාස කරනවා. විශේෂයෙන් අපි මේ කාලේ පුරාවට පටිච්චසමුප්පාද ධර්මයේ විමසන්න ඕන පිළිවෙලවල් පරයයන් රාශියක් කතා කරා. ඒතර බුදුරජාණන් දේශනා කරා මුලින්ම ආර්ය න්‍යාය ගැන තේරුම් ගන්න කියලා. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්ස උපාදා ඉදං උපදිත. මේ ඇති කල්ලි මේ වේ. මේ ඉපදීමෙන් මේ උපදී. ඊළඟට ඉමස්මින් අසති ඉදං නොහෝති. ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. මේ නැතිවීමෙන් මේ නැතිවි. මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වේ කියලා මෙන්න මේ ආර්ය න්‍යායට අනුව මේ පටිච්චසමුප්පාද ධර්මයේ තියෙන කොටස් එකින් එක විමසමින් බලන්න අපි පුරුදු වුණා. ඊළඟට අපි තේරුම් ගත්තා මේ පටිච්චසමුප්පාදයේ තියෙන කොටස් ඥාන වශයෙන් තේරුම් ගන්න හැටි. උන්වහන්සේ දේශනා කරා ඉපදීම හේතු කරගෙන ජරා මරණ ඇති වෙනවා කියන නුවණ. ඊළඟට ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ නිරුද්ධ වෙනවා කියන ඥාන. ඊළඟට අතීතයේ ජරා මරණ හටගත් ඉපදීම නිසාමයි කියන ඥාන. ඊළඟට අතීතයේදී ජරා මරණ නිරුද්ධ වුණේ
ඉපදීම නිරුද්ධ වීමයි කියන ඥානය. ඊළඟට අනාගතයටත් බලන්න කිව්වා. අනාගත කාලේ ජරා මරණ හට ගන්නවා නම් හටගන්නේ ඉපදීම හේතු කරගෙනමයි. අනාගත කාලේ ජරා මරණ නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙන්නේ ඉපදීම නිරුද්ධ වීමෙන්මයි. ඊළඟට හත්වෙනි ඥානෙ හැටියට කතා කරා මේ පටිච්චසමුප්පාද ධර්මයන් ගැන ඇති කරගත් මේ අවබෝධ ඥානයත් ෂේ වෙලා යනවා. නැසිලා වෙනසිලා යනවා. විනාශ වෙලා යනවා. මේ කෙරේ තියෙන ඇල්ම දුරු කළ යුතුයි. ඇර්ම නිරුද්ධ කළ යුතුයි. මේ කෙරෙහි ඇලිලා යන්න දෙයක් නෑ මේ කියලා මෙන්න මේ නුවණ මේ ඥානයෙන් උපදව ගන්න කිව්වා. ඊළඟට අපි කතා කරා ජරා මරණ මුල් කරගෙන අපි ගත්තොත් මේ ජරා මරණ කියන්නේ මේකයි කියලා තේරුම් ගන්න. ජරා මරණ හට ගැනීම. ජරා මරණ නිරුද්ධ වෙන්නේ මෙහිමයි. ජරාවන් නිරුද්ධ වීමේ මාර්ගය මේකයි කියලා. ඔය විදිහට තේරුම් ගත්තා. ඒතර මේ විදිහට මේ නොයේකුත් පර්යායන් ගැන අපි කතා කරා. ඊළඟට බුදුරජාණන් දේශනා කරා පටිච්ච සමුප්පන්න ධර්ම කියලා. මේ ජරා මරණ, ඉපදීම, භවය, උපාදාන, තණ්හාවාදී විදිහට මේ ධර්ම විස්තර වශයෙන් බෙද බෙදා අපි සාකච්ඡා කරා. ඒතර මෙන්න මේ එක එක ක්‍රමවලට අපි මේ ධර්මයේ නුවණින් විමසන්න ඕනේ. ඒතර මේ නුවණින් විමසීම තුළ අපිට මේ ධර්මය අවබෝධ කරන්න ටික ටික මගහසට හෙළි වෙනවා. දැන් ඒක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා උද්දක රාවුත් මෙන්න මේ වගේ වචනයක් කිව්වා කියන. මොකද්ද? දැක්ක විට නොදකී කියන වචනයක් නිතරම පාවිච්චි කරා කියන. මොකක් ගැනද මේ පුද්ගලයා කියන්නේ? දැලිපියේ තලේ පේනවා කියනවා. හැබැයි මුවහත පේන්නේ නැහැ කියන. අන්න ඒක අරබිය කියනවා දැක්ක විට නොදකී කියන. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහණනි හැබෑවටම හරි විදිහටම දැක්ක විට නොදකී කියලා යම් කෙනෙක් යමක් ප්‍රකාශ කරනවා නම් ඒ කියන තියෙන මේ තථාගතයන් වහන්සේගේ උතුම් සීසත් ධර්මයේ උදෙසා කියනවා. මොකක් දැක්ක විට යමක් නොදකීද බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්නා. යම් කෙනෙක් මේ තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනය මනාකොට දැකගත්තොත් ඒ කිනා දකින්නේ කියනවා මේ ධර්මයේ මේ කොටස් අඩුයි. මේ කොටස් මේ ධර්මයට ඇතුල් වෙන්න ඕනේ කියලා අඩුපාඩුවක් දකින්නේ නැහැ කියනවා. ඒතර මේ ධර්මය මනාකොට දේශනා කරපු ස්වාකාත ධර්මයක් කියලා ඒ ශ්‍රාවකයට අවබෝධයක් තියෙනවා. ඒ ධර්මයේ දැකපු කෙනාට. ඊළඟට දේශනා කරනවා මනාකොට ධර්මයේ දැකපු ශ්‍රාවකයා මෙහෙම හිතන්නේ නැහැ කියනවා. කොහොමද? මේ ධර්මයේ මෙන්න මේ තියෙන කොටස් ටික ඉවත් කරා නම් මේ ධර්මයේ වඩාත් පිරිසිදු වෙනවා කියලා. එහෙම එකක් ලෝකෙ දකින්න නැහැ කියන. එතකොට ධර්මයේ මනාකොට දැක්කොත් ඒ ධර්මයේ මේ කොටස් අඩුයි කියලා හරි මේ කොටස් වැඩි කියලා හරි එහෙම දෙයක් ලෝකේ කාටවත් දකින්න නැහැ කියන. මොකද ස්වාක්කාත මනවින් දේශන ලද ධර්මයක් තමයි අපි මේ සාකච්ඡා කරේ පුරා මාසයක් තිස්සේ. ඒ හින්දා ස්වාක්කාත ධර්මයක අකාලික ධර්මයක තියෙන ස්වභාවය තමයි ආය කාටවත් අලුතින් කෑලි එකතු කරන්න දෙයක් නෑ මේකේ. එතකොට පටිච්චසමුප්පාද ධර්මයේ මෙනෙහි කරන්න තියෙන්නේ අපි මෙන්න මේ සාකච්ඡා කරු පිළිවෙලටමයි. ඒතර මෙතනින් බැහැර පිළිවෙලක් මේ බුද්ධ දේශනාවල සඳහන් වෙන්නේ නෑ. ඉතින් ඒ හින්දා ශ්‍රාවකයෝ හැටියට අපි හොඳට හිත පහදවගෙන මේ ධර්ම මාර්ගය මේ විදිහටමයි සිද්ධ වෙන්නේ කියලා ශ්‍රද්ධාවේ බැසගෙන මේ පටිච්චසමුප්පාද ධර්මයන් නුවණින් විමසන්න ඕනේ. ඒතර ඒ විදිහට නුවණින් විමසගෙන යද්දී අපිට පුළුවන්කම තියෙනවා මේ ධර්ම මාර්ගය තුල ජයග්‍රහණය ලබන්න. ඒ කියන්නේ සෝතාපන්න ශ්‍රාවකෙක් බවට පත් වෙන්න අපිට අවස්ථාව උදා කරගන්න පුළුවන්. විවිධාකාරයෙන් අපි ජීවිතේ මුහුණ දෙන දුක් ගැටලු වලට බුදුරජාණන් වහන්සේ ලබා දී තිබෙන පිළිතුර බොහොම වටිනා කියන පිළිතුරක්. අපි ඒ වටිනා කියන පිළිතුර සොයාගෙනයි යන්නේ. පටිච්චසමුප්පාද ධර්ම විවරණය තුල අපි පසුගිය වැඩසටහන් ගණනාව තුලම විවිධ කරුණුකාරණා සිහිපත් කළා. පිනොත් ස්වාමින් වහන්සේ දැන් පටිච්චසමුප්පාද ධර්ම විවරණයේ අපි සාකච්ඡා කරනකොට ස්වාමින් වහන්සේ මේ පටිච්චසමුප්පාද ධර්ම විවරණයේ අපිට බොහොම වටිනා කියන ධර්ම විවරණයක් බවට පත් වුණා සහ අපි විවිධ සූත්‍ර දේශනාවන් හරහා මේ පටිච්චසමුප්පාද ධර්ම දේශනාව ධර්මය අපි ශ්‍රවණය කළා. පින්වත් ස්වාමීන් වහන්සේ පිළිබඳව පැහැදිලි කළොත්. විශේෂයෙන් අපි මේ දේශනා මාලාවේ අවසානයටත් පැමිණලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන් අපි සිහිපත් කරන්න ඕනේ කාරණේ තමයි අපි මේ දහම් කාරණා සියල්ලම ඊටාම සරලව පැහැදිලිව විස්තර කරගන්න මේ දහම් දැනුම උපදවගත අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා. එතකොට ඒ ගුරුවරේ ඒ අසිරිමත් ගුරුවරයන් වහන්සේගේ උපකාරයෙන් තමයි අපි මේ සියල්ල පැහැදිලි කරන්න අවශ්‍ය
දහම් දැනුම ලබා ගත්තේ. ඉතින් ඒ හින්දා මේ කෙලෙහි ගුණය අපි කාගේත් හිත තුළ තියෙනවා. ඒතර චතුරාර්ය සත්‍ය ධර්මය කියන වචනේවත් නොතිබිච්ච කාලයක පින්නත් ලොකු ස්වාමීන් වහන්සේ කරපු මේ පරිවර්තනය. ඒකට ඒ තුලින් තමයි අපිට මේ දුර්ලභ දහම් නිදානේ නැවත වතාවක් ඉස්මතු වෙන්නේ. එතකොට අන්නේ ගුණේ අපි නිතර සිහි කළ යුතු එක. එතකොට මේ ගුණේ මත පිහිටලා අපිට පුළුවන්කම ලැබුණොත් බුදුරජාණන් වහන්සේ සිහි කරන අතරේ ධර්මයේ සංගරුවන සිහි කරන අතරේ මේ පටිසම්පාද ධර්මයේ කාරණා එකින් එක මෙනෙහි කරගෙන යන්න ඒකාන්තයෙන් අපිට මේ පිළිසරණ ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒතර මේ ගණක මොග්ගල්ලාන බ්‍රාහමණය ඇහුව අවසානයේදී භාග්‍යතුන් වහන්සේ මේ ඔබ වහන්සේ ওই විදිහට නිවැරදි වැඩපිළිවෙලක් කියලා දීලා තියෙනවා. ඒතර මේ විදිහට කියලා දීලා තියෙද්දි ඔය බණ අහන ඔක්කොම මේක අවබෝධ කරනවද එහෙම? එහෙම නැත්නම් භාගයක් එහෙම නැත්නම් සොළු පිටසක්වත් මේ ධර්මය අවබෝධ කරනවද කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාළ පින්නත් බ්‍රාහමණය මං ඔබගෙන් අහන්නම් කියන. ඔබ රජගහනුවරට යන්න පාර දන්නව නේද කියලා. ඒතර කිව්වා භාග්‍යතුන් වහන්සේ මම හොඳට දන්නවා කිව්වා. ඒතර යම් පුද්ගලයෙක් ඇවිල්ලා ඔබගෙන් රජගහනුවරට යන පාර අහගන්නවා කියන. ඒතර ඔබ පාර හරි විදිහට කියලා දෙනවා. එතකොට ඔබ කියලා දුන්නට පස්සේ ඒ පුද්ගලයා ඒ පාරේ යන්නේ නැතුව වෙන මඟ ගිහිල්ලා අතරමං වුණොත් ඒ කාගේද වැරද්ද කියලා. එතන මේ බ්‍රාහමණය කියනවා භාග්‍යතුන් වහන්සේ ඒකට මට කරන්න දෙයක් නැහැ කිව්වා. මම පාර හරි විදිහට කියලා දුන්නා. අර පුද්ගලයා ඒ මාර්ගේ ගමන් කරේ නැතුණාට මට කරන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා පින්නත් බ්‍රාහමණය මේකත් ඒ වගේ කිව්වා. තථාගතයන් වහන්සේ කරන්නේ මේ අමා මහ නිවනට තියෙන ඍජු මඟ මේ අරියට ඇඟි මාර්ගය. එහෙම නැත්නම් මේ පටිච්චසමුප්පාද ධර්මයන් මනාවකට දේශනා කරලා කියලා දෙන එක කිව්වා විස්තර විභාග වශයෙන්. එතකොට ශ්‍රාවකයා තේ තමයි කිව්වා මේ ධර්මය අවබෝධ කරලා දෙන එක තියෙන්නේ. එතකොට යම් කෙනෙක් මේ ධර්මයේ කියලා දෙන විදිහින් බැහැරව වෙනත් විදිහට තම තමන්ට හිතෙන විදිහට මේ ධර්ම කරුණු මෙනෙහි කරන්න ගිහිල්ලා අතරමං වුණාට තථාගතයන් වහන්සේ මොනව කරන්නද කියලා. මොකද හරිමඟ කියලා දීලා තියෙනවා. ඒ මාර්ගයේ ගමන් කරන වගකීම ඒ ශ්‍රද්ධාවෙන් උපදින ප්‍රතිලාභය ලබන්න නම් ශ්‍රාවකයා නිහතමානී වෙන්න ඕන කිව්වා. එතකොට මේ සතුටු වෙච්ච මේ බ්‍රාහමණ කියන ස්වාමීනි යම් කෙනෙක් ශ්‍රද්ධාව නැතුව ඔබ වහන්සේ කියන පැහැදීමක් නැතුව මේ බුද්ධ ශාසනය පැවිදි වෙලා ඉන්නවනම් ඊළඟට කපටි වෙලා වංචාවෙන් ඔඩඟුකමින් ඊළඟට අසංවරව මාර්ගඵල ලබන්න ආසාවක් නැතුව ඔහි විසිරිච්ච හිතින් මේ බුද්ධ ශාසනය පැවිදි වෙලා කුසීතව ඉන්නවනම් එහෙම ඒ අය නම් කවදාවත් භාග්‍යතුන් වහන්සේත් එක්ක එකතු වෙලා වාසය කරන්නේ නැහැ කියන. ඒතර බලන්න මේ දහම් කරුණු අහලා ඇති වෙච්ච ප්‍රීති ප්‍රමුදිත බව මේ බ්‍රාහමණ කියනවා. ඒ වගේමයි ස්වාමීනි යම් කෙනෙක් යම් ශ්‍රාවකෙක් මේ බුද්ධ ශාසනයේ ඊටාම ශ්‍රද්ධාවෙන් පැවිදි වෙලා ඊළඟට වීරියෙන් යුක්තව ඉන්ද්‍රිය සංවර කරගෙන ඊළඟට වංචා කපටිකම් දුරු කරලා මාර්ගඵල ලබන්න ඕනි කියලා බලවත් අපේක්ෂාවෙන් කැමැත්තෙන් මේ බුද්ධ ශාසනයේ යෙදෙනවද? භාග්‍යතුන් වහන්සේ මට හිතෙන්නේ ඒ සියලු දෙනා භාග්‍යතුන් වහන්සේත් එක්ක එකට වාසය කරනවා කියලා. එහෙනම් බලන්න අපිට මේ කාලේ පවා ඒ භාග්‍යතුන් වහන්සේත් එක්ක වාසය කරන්න පුළුවන්. කොහොමද? මෙන්න මේ කියන ගුණධර්ම අපේ ජීවිතය තුළ ප්‍රගුණ කර ගැනීම තුළ. ඒතර මෙන්න මේ කියන ගුණධර්ම ප්‍රගුණ කර ගැනීම තුළ අපේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරගන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේට මේ බ්‍රාහමණය කියන ස්වාමීනි මේ ලෝකේ යම්තාක් මුල් වලින් හමුන සුවඳ ඇද්ද? කළු වගිල් ඒ මුල් සුවඳ අග්‍රයි කිව්වා. ඊළඟට මේ ලෝකේ යම්තාක් ගස් වල අරටු වලින් හමුන සුවඳ ඇද්ද? රත් හඳුන් ගහේ ඒ හමන අරටු සුවඳ අග්‍රයි කිව්වා. මල් සුවඳ අතර දෑ සමන් මල් සුවඳ අග්‍රයි කිව්වා. ඒ වගේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ තියෙන විවිධාකාර මතවාද අතර විවිධාකාර ධර්මයන් අතර මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අවවාදයමයි අග්‍ර කිව්වා. ඉතින් මේ වැඩසටහන් මාලාවේ අවසානයේට අපි අවිල්ලා තියෙනවා. ඒතර අපිටත් කියන්න තියෙන මේ භාග්‍යතුන් වහන්සේ වදාළ කාරණාවයි. මොකද්ද? මේ ලෝකේ තියෙන සියලුම ධම් අතර තථාගතයන් වහන්සේගේ ධර්මයේම තමයි තථාගතයන් වහන්සේගේ අවවාදයම තමයි අග්‍ර වෙන්නේ. ඉතින් ඒ හින්දා අපි තුල කෙලෙහි ගුණය උපදවගෙන ඊළඟට සත්පුරුෂයන් වහන්සේලා කවුද කියලා හඳුනගෙන අපි තුල නොතිබෙන වීරිය නැවතත් උපදවගෙන මේ පටිච්චසමුප්පාද ධර්මය
මෙනෙහි කරන්න අපි කල්පනා කරන්න ඕනේ. එතකොට මේ මෙනෙහි කිරීම තුළ අපිට පුළුවන් වෙනවා යම් දවසක මේ උතුම් සෝතාපන්න ඵලයටපත් වෙන්න. ඒතර අපේ වැඩසටහනේ නම තමයි සෝතාපන්න ඵලයටපත් වීමට නම්. ඒතර සෝතාපන්න ඵලයටපත් වීමට නම් කළ යුතු වැඩපිළිවෙල නුවණින් විමසිය යුතු ආකාරය තමයි අපි මේ කාලේ පුරාවටම සාකච්ඡා කරේ. එතකොට ආර්ය ශ්‍රාවකයෝ හැටියට අපිට හැඟීමක් අපිට ඕමනාවක් අපිට අවශ්‍යතාවයක් තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදාළේ මොකක්ද? ඒ දේ තමයි මම පුරුදු කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ නිවැරදි ධර්මඥානය ධර්ම ශ්‍රවණය කරලා ඒ ධර්මඥානය තුලින් මේ විදිහට අපි නිවැරදිම මෙනෙහි කරන්න පුරුදු වුණොත් අපිටත් මේ සෝතාපන්න ඵලයට පත් වෙනවා කියන කාරණේ අපිට දුර්ලභ කාරණා බවට පත් වෙන්නේ. ඉතින් ඒ හින්දා අපි විශේෂයෙන් මේ ධර්මයේ සාකච්ඡා කළ රැස් කළ සියලු පින් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරන්න ඕනේ. මොකද ඒ ලොකු ස්වාමීන් වහන්සේ නිසා තමයි මේ විදිහට අපි ධර්මය පැහැදිලිව ධර්ම ඥානෙ පුදවගත්තේ. ඉතින් ඒ හින්දා මේ අපි විස්තර කරපු දහම් කාරණා හොඳට හිතේ දරාගෙන අපි ටික ටික නුවණින් විමසීම දියුණු කරගත්තොත් අපිටත් යම් දවසක මේ සෝතාපන්න ඵලයට පත් වෙනවා කියන දුර්ලභ ඒ වාසනාවන්ත ඉන් අතරට එකතු වෙන්න පුළුවන්. අපගේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥාවෙන් අවබෝධ කරගත් ඒ දහම් කරුණු කාරණා අපට දේශනා කිරීමෙන් අනතුරුව පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වෙනුවෙන් ඒ දහම් කරුණු කාරණා පෙළින් පෙළ ගෙනාවා. ඉතින් අද දවසේදීත් පටිච්චසමුප්පාද ධර්ම විවරණයේ අපි වැදගත් කරුණු කාරණාව ගණනාවක් ඔබත් සමග සාකච්ඡා කළේ. පසුගිය වැඩසටහන් කිහිපය පුරාම ඔබත් සමග සාකච්ඡා කළ පටිච්චසමුප්පාද ධර්ම න්‍යායයේ වැදගත්කමත් සමගයි. ඉතින් මේ කරුණු කාරණා සිහිපත් කරමින් අද දවසේදීත් වැඩසටහනට දායකත්වය ලබා දෙන පින්වත් පිරිසට අප පුණ්‍යානුමෝදනාව සිදු කළ යුතුයි. ඒ සියලු දෙනාට පුණ්‍යානුමෝදනාව සිදු කරන්නට මේ নমස්කාර පූර්වක ආරාධනය පින්වත් ස්වාමින් වහන්සේට. පුණ්‍යානුමෝදනාව අද දවසේ සෝතාපන්න ඵලයට පත්වීමට නම් මේ දහම් වැඩසටහනට දායකත්වයේ දරන්නේ අලුත්වෙල ගලේවල යන ලිපිණී පදිංචි පින්වත් එම්.ආර්.ජී. රසිකා පුෂ්ප කුමාරි මහත්මිය විසින් ඒ මහත්මියගේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ නිවන් දකිනාතුරුම උතුම් සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ ඇසුර ලැබිලා උතුම් ධර්මාභෝධී පිණිස මේ පින් උපකාර වේවා කියලා. ඉතින් අද දවසේ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ වගේම ධර්ම දානමය වශයෙන් උත් රැස් කරගත්ත මේ උදාාර පින මුලින්ම අපි සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සක් දෙවිඳුන් සතරවරම් දෙව්රොත් දරුවන් ඇතුළු සදෙව්ලෝ වාසී සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. පිනෙන් සතුටු වන දෙවියන්ගේ ධාර්මික දිව රැකවරණය ආරක්ෂාව මේ පින්වත් සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියන්ටත් උතුම් ධර්මාභෝධී පිණිස මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත්ත පින අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සියලු මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අනගාരികා මේනියන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් ධර්මාභෝධී පිණිසම මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත්ත උදාාර පින එම්.ආර්.ජී. රසිකා පුෂ්ප කුමාරි මහත්මිය නමින් මේ ජීවිතේත් අනන්ත සසර පුරාවටත් මිය පරලෝකීය සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු ඥාතීන් පරලෝ වශයෙන් සුවපත් වේවා සැපවත් වේවා. නුදුරු භවයකදීම සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් උදාාර පින දැනට අසනීප තත්ත්වයේ පසු වන චින්තා කුමාරයාමි මෑණියන්ට අනුමෝදන් වෙත්වා. ඒ වගේම උපතිස්ස බණ්ඩා පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ඒ වගේම රැස් කළ පින රසිකා පුෂ්ප කුමාරි මහත්මියට, ඒ වගේම වීරකෝන් ස්වාමි පුරුෂයාට, ඒ වගේම දිස්නි ශ්‍යාමලී උදේ යන සහෝදර සහෝදරියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශනුකි අමිදු යන දරුවන්ටත් පවුලේ ඥාතිත මිත්‍රාදී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ඒ වගේම කල්යාණ මිත්‍ර ඇසුර ලැබිලා සූසී ධර්මයේ හැසිරෙන්නත් උතුම් ධර්මාභෝධී පිණිසත්
මේ සියලු පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත්ත උදාර පින ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයින්ට අනුමෝදන් වෙත්වා. ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සෑම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පුණ්‍යානුභව බලයෙන් සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සෝසී ධර්මයේ හැසිරලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පුරා මාසයකට ආසන්න කාල සීමාවක් තුළ සෝතාපන්න ඵලයට පත්වීමට නම් පටිච්ච සමුප්පාද ධර්ම විවරණය අපි ඔබ වෙතට ගෙනාවා. ඒ අසිරිමත් දම්සක දහම් වැඩසටහන තුලින්. ඉතින් මේ දහම් වැඩසටහන තුල විවිධාකාරයෙන් උපමා භාවිතා කරමින් සහ මේ ගැඹුරු දහම් කරුණු කාරණා බොහොම සරල අන්දමින් අපට කියා දෙන්නේ පින්වත් ස්වාමින් වහන්සේ. ඉතින් අපි මේ මොහොතේදී පින්වත් ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනාව සිදු කළ යුතුයි. පින්වත් ස්වාමින් වහන්සේට තවත් බොහෝ කාලයක් මේ දහම් කරුණු කාරණා කියා දෙන්නට හැකියාව ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතිව අප සියලු දෙනාම පින්වත් ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනාව සිදු කරමු. සාදු සාදු සාදු. පුරා මාසයකට ආසන්න කාල සීමාවක් තුළ අපි ඔබට පටිච්ච සමුප්පාද ධර්ම විවරණය ඒ ආකාරයෙන් ගෙනාවා. ඉතින් මේ පටිච්ච සමුප්පාද ධර්ම විවරණයේ තියෙන හරවත් බව අවබෝධයෙන් යුක්තව ඔබත් ඔබේ ජීවිතයට ඇතුළත් කරගනිවියයි යන ප්‍රාර්ථනය අප තුළ තිබෙනවා. ශ්‍රද්ධා රූප වාහිනිය ලක්විරු ගුවන් විදුලිය අන්තර්ජාලය හරහා මේ දහම් කරුණු කාරණා ඔබ ශ්‍රවණය කළා. ඒ තුලින් ඔබත් ඔබේ ජීවිතය ආලෝකමත් කරගනු ඇතැයි අප විශ්වාස කරනවා. ඉතින් අද දවසේදී අප පටිච්ච සමුප්පාද ධර්මයට අදාළ බොහෝ කරුණු කාරණා ගණනාවක් කතා කළා සහ මීට පෙර වැඩසටහන්වලදී අපි පටිච්ච සමුප්පාදයට අදාළ කරුණු කාරණා ගණනාවක් ඔබත් සමග සාකච්ඡා කළා. ඉතින් අද දවසින් අප මේ වැඩසටහන් මාලාව නිමාවටපත් කරන්නටයි සූදානම් වන්නේ. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.